වේදනාව දැනෙන්නේ කැම නිසා නෙවෙයි, දත්වල සංවේදීතාවය නිසායි. විසඳුම නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. තත්පර 30න් වේදනාවට සහනයක්. නැවත මතුවීම වැළැක්වීමට උපකාරී වේ. දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තගියත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න. මම දිලිනි නදීෂා රණසිංහ. ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. මහා මැතිවරණය අගෝස්තු 5 මැතිවරණ කොමිසම දින නියම කරයි. පාර්ලිමේන්තු මහා මැතිවරණය 2020 අගෝස්තු මාස 5 වෙනි දින පැවැත්වෙන බව මෙයින් නිවේදනය කරනවා. සීමාවන්ට යටත්ව ආගමික කටයුතු සහ උපකාරක පන්ති යලි ඇරඹීමට අවසර. සත්වෝද්‍යාන සහ උද්භිත උද්‍යානත් සඳුදා සිට විවෘතයි. සොයිසපුර වෙඩි තැබීමේ සිද්ධියට අදාළ මෝටර රථය සහ රේදුරා පිළියන්දලදී අත්අඩංගුවට. ශැංග්‍රීලා බෝම්බකරුගේ ආන්දෝලනාත්මක හඬපට දෙකක් එළියට. ජාතික රෝහලේ මුදල් කොල්ල කෑ වෛද්‍යවරයා පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර. දැන් අවධානය දවසේ පුවත වෙත. දවසේ පුවත. 2020 පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීම ලබන අගෝස්තු 5 වෙනි බදාදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව අද තීරණය කළා. ඊට අදාළ ගැසට් නිවේදනය අද පස්වරුවේ නිකුත් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය මාර්තු 2 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර එහි නියම කර තිබුණේ 2020 පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රේල් මාස 25 වෙනිදා පැවැත්වීමටයි. කෙසේ වෙතත් COVID-19 වසංගතය හේතුවෙන් එලෙස නියම කළ පරිදි අප්‍රේල් මාස 25 වෙනිදා මැතිවරණය පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව ගැසට් නිවේදනයක් මගින් මාර්තු 21 වෙනිදා නිවේදනය කළා. ඒ හේතුවෙන් ගැටලුකාරී තත්ත්වයක්ද මතුවූ අතර මැතිවරණ කොමිෂන් සභාව අප්‍රේල් 20 වෙනිදා නිවේදනය කළේ සෞඛ්‍ය අංශ ලබා දෙන නිර්දේශ මත පාර්ලිමේන්තු මැතිවරණය ජුනි මාස 20 වෙනිදා පැවැත්වෙන බවයි. එලෙස ජුනි 20 වෙනිදා මැතිවරණය පැවැත්වීමේ ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවීමට නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් ගොනු කෙරුණේ ඒ අතරතුරයි. අදාළ පෙත්සම් ප්‍රතික්ෂේප කිරීමට පසුගිය 2 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ අතර මැතිවරණ දිනය සම්බන්ධයෙන් නැවත කතාබහක් ඇති වුණා. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් අනතුරුව මැතිවරණ කොමිෂන් සභාවේ සමාජිකයන් අවස්ථා දෙකකදී රැස්වුවද මැතිවරණයේ සඳහා දිනයක් ප්‍රකාශයට පත් කෙරුණේ නැහැ. පසුගිය සඳුදා කොමිෂන් සභාවේ සමාජිකයන් අවසන් වරට රැස්වීමෙන් අනතුරුව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා මැතිවරණ දිනය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. මැතිවරණයේ පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් වෙන්නේ කවද්ද කියලා කියන්න පුළුවන් සභාපති. ජුනි මාසේ 10 වෙනිදා හෝ 11 වෙනිදා හෝ 12 වෙනිදා දවස් තුනෙන් එකයි. ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවේ සමාජිකයන් රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී අදත් රැස් වුණා. එහිදී පැයකට වැඩි කාලයක් කොමිෂන් සභාවේ සමාජිකයන් සාකච්ඡාවක නිරත වූ අතර පසුව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කළා. අපේ සාකච්ඡාවලදී ප්‍රකාශ කරන කරුණු මාධ්‍ය ආයතන එකේ කොටස් අරන් එඩිට් කරලා දානවා. එහෙම දැමීම නිසා බරපතල හානියක් මැතිවරණ කොමිෂන් සභාවට වුණා අපි පෙරේද කරපු මාධ්‍ය සාකච්ඡාවේ. ඒ මාධ්‍ය සාකච්ඡාවේදී මම ප්‍රකාශ කරේ අපට දින 60ක් හෝ 70ක් යනවා ඡන්ද විමසීම තියන්න. ඒකට හේතුව මේ කොරෝනා වසංගතය. නමුත් අපිට දින 35යි 40යි අතර ඉස්සර වගේ තියන්න පුළුවන්. එක කොරෝනා රෝගියෙක්වත් නැහැ, පැතිරීමේ අවදානමක් නැහැ කියලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියනවා. නමුත් ඒක ප්‍රචාරය කරේ ඡන්ද විමසීම තැබීමට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා එකම රෝගියෙක්වත් නැති වෙනකම් බලා සිටින බව. එය දේශපාලනඥයෙක් විසින් දිගින් දිගටම ප්‍රකාශ කරා. අපි කනගාටු වෙන ඒ සම්බන්ධයෙන්. ඡන්ද තියන්න බැරුණේ වෙන මොකක්වත් ඉඳ නෙවෙයි කොරෝනා නිසා. පළාත් සභා ඡන්ද විමසීම අතුරු
අතුරුදන් කරේවත් තිබ්බේ නැත්තේ අපි නෙවෙයි. ඒක තිබ්බේ නැත්තේ පාර්ලිමේන්තුව 50 සම්මත කරලා යෝජනාවක්වත් නොදා නොකර ඉඳලා. සියලු දෙනාම වක් කියන්න ඕනේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු අය. පළාත් පාලන ආයතන පරක්කු කිරීමත් අපි කතා කරේ නැත්තම් අදත් නඩුව යනවා. තවමත් එහෙනම් ඡන්ද විමසීම නැහැ. අපි පුළුවන් අපේ උපරිම උත්සාහය කරලා දිනවා. උපරිම උත්සාහය කරනවා. ජුනි මාස 20 වෙනි දිනට නියමිත වූ පාර්ලිමේන්තු මහා මැතිවරණය 2020 අගෝස්තු මාස 5 වෙනි දින පැවැත්වෙන බව මැතිවරණ කමිෂන් සභාවේ අපති දෙනා විසින් ඒකමතිකව තීරණය කළා. ගැසට් නිවේදනය දැන් අත්සන් කර රජයේ මුද්‍රණාලාධිපති නියමිත යවූ බව මෙයින් නිවේදනය කරනවා. මේ අතර පාර්ලිමේන්තු මැතිවරණයේ අගෝස්තු 5 වෙනිදාට දින නියම කරමින් ඊට අදාළ ගැසට් නිවේදනය අද පස්වරුවේ නිකුත් කෙරුණා. දවසේ පුවත සීමාවන්ට යටත්ව ආගමික සිද්ධාස්ථානවල කටයුතු සහ උපකාරක පන්ති යලි ආරම්භ කිරීමට රජය අවසර ලබා දී තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම සියලු අවසරයන් ලබා දී ඇත්තේ කොවිඩ් වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා නිකුත් කර ඇති මාර්ගෝපදේශයන්ට යටත්ව බවයි. ලබන 12 වෙනිදා සිට උපරිම පුද්ගලයන් 50ක සීමාවක් යටතේ ආගමික කටයුතු වෙනුවෙන් ආගමික සිද්ධාස්ථාන විවෘත කිරීමට අවසර ලබා දී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ලබන 29 වෙනිදා සිට උපරිම සෙසුන් 100ක සීමාවකට යටත්ව උපකාරක පන්ති ආරම්භ කිරීමටද අවසර ලබා දී ඇති බවයි. නමුත් 100 දෙනෙකුට හෝ අදාළ ශාලාව තුළ ඉගැන්වීමට පහසුකම් නොමැති ස්ථානවල උපකාරක පන්තියට සහභාගී වන සිසුන් සංඛ්‍යාවෙන් අඩක් පමණක් සහභාගී කරවීමට අවසර ලබා දෙන බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. මෙම සියලු අවසරයන් ලබා දී ඇත්තේ COVID-19 වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්වයි. මේ අතර COVID-19 වසංගතය හේතුවෙන් తాවකාලිකව වසා දැමුණු ජාතික සත්ත්ව උද්‍යාන, උද්භිද උද්‍යාන, වනජීවී ජාතික උද්‍යාන සහ වන සංරක්ෂණ වනෝද්‍යාන ලබන 15 වෙනිදා සිට යලි විවෘත කිරීමට තීරණය කළ බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කළා. ජාතික වන උද්‍යාන වලට ඇතුල් කරන වාහන ප්‍රමාණය 150කින් අඩු කරනවා. ජනතාව සහභාගීත්වයක් මුල් වටේදී 150කට පමණ සීමා කරන්න බලාපොරොත්තු වෙනවා. COVID-19 ආසාදිතව පුද්ගලයන් 65 දෙනෙකු සුවය ලබා පිටවෑමත් සමග පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 1122ක් දක්වා ඉහළ ගිය බව වසංගත රෝග විද්‍යාංශය නිවේදනය කළා. සමස්ත COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 1861ක් වන අතර ආසාදිතයන් 728ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. ඊයේ වාර්තා වූ නව ආසාදිතයන් දෙදෙනාගෙන් එක් අයෙකු කටාර්හි සිට මෙරටට පැමිණ අම්පාර නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටි පුද්ගලයෙක්. අනෙක් ආසාදිතයා නිරෝධායනයට ලක්වෙමින් සිටි නාවික හමුදා සමාජිකයෙක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. COVID-19 ආසාදිත නාවික හමුදා සමාජිකයන් 45 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටවෑමත් සමග වෛරසයෙන් පූර්ණ සුවය ලැබූ නාවික හමුදා සමාජිකයන් සංඛ්‍යාව 608ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මුල් වකවානුවේ දිගටම අපේ තිබුණු හොඳ ලක්ෂණයක් තමයි ප්‍රතිකාරගෙන පිටව යන සංඛ්‍යාව වැඩි සක්‍රියව සිටින රෝගීන් සංඛ්‍යාවට වඩා අපගේ PCR පරීක්ෂණ පැවැත්වීම දිගටම ඉහළාගියක ගන්නවා. ඊයේ දිනේත් 1579ක් PCR පරීක්ෂණ වලට ලක් කරලා තියෙනවා. ඒ වගේම නාවික හමුදාවේ වැලිසර 1300 ගණනක PCR පරීක්ෂණ කිරීමෙන් පසු ලැබී ඇති ප්‍රතිඵල අනුව 5 දෙනෙක් පමණයි ආසාදිතයින් බවට පත් වෙලා තියෙන්නේ. නාවික හමුදාවේ තත්ත්වය පිළිබඳව නැවත සමාලෝචනයක් සිදු කරනවා. සමාලෝචනය කිරීමෙන් අනතුරුව නාවික හමුදා පති වෙත නැවත වතාවක් බාර දෙනවා මින් ඉදිරියට ගත යුතු පියවර පිළිබඳව. කොළඹ ප්‍රදේශ කිහිපයකදී අදත් PCR පරීක්ෂණ සිදු කිරීමට කොළඹ නගර සභාවේ සෞඛ්‍ය නිලධාරීන් පියවරගෙන තිබුණේ මෙලෙසින්. කුඩා නියදිය තෝරාගෙන දුම්රිය ස්ථානයේ අවට මගීන්ගේ සහ දුම්රිය ස්ථානයේ වැඩ කරන උදවියගේ PCR සහ රුධිර පරීක්ෂණ තමයි සිදු කරනු ලබන්නේ. ඊට අමතරව කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයේ වැඩ කරන පිරිසකගේ කුඩා නියදිය තෝරාගෙන පරීක්ෂණ සිදු කරනු ලබනවා. ගිය සතියේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ කොළඹ වරායාවට අපි PCR පරීක්ෂණ සිදු කරනු ලැබුවා. ඒ පරීක්ෂණ වලිනුත් අපිට ප්‍රජාවේ රෝගීන් හඳුනා ගැනීමට හැකි වෙලා නැහැ. මේ අතර යාපනයේ ප්‍රදේශයේ පවුල් 7කට අයත් පුද්ගලයන් 19 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවරගත් බව උතුරු පළාත් සෞඛ්‍ය සේවා වෛද්‍ය ආර් කේතිස්වරන් මහතා පවසනවා. ඒ ඉන්දියාවේ සිට යාපනයට පැමිණි රෙදිපිලි අලෙවි කරන්නෙකු නැවත ඉන්දියාවට යාමෙන් පසු COVID-19 ආසාදිත බවට තහවුරු වීමත් සමගයි. මෙම රෙදි වෙළෙන්දාගෙන් රෙදි මිලදී ගත් යාපනයේ ප්‍රදේශයේ පදිංචි පිරිසක් මෙලෙස නිරෝධායනයට යොමු කර තිබෙනවා. COVID-19 වසංගතයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව සිදු කළ නව නිර්මාණ ඇගීමේ උත්සවයක් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද යුද හමුදා මුලස්ථානයේදී පැවැත්වුණා.
අප්‍රේල් මාසේ 30 වෙනිදාන් පස්සේ අපේ සමාජයෙන් කිසිම රෝගියෙක් වාර්තා වුණේ නැහැ. හමුදාවන්, අපේ පොලිසිය, අපේ සෞඛ්‍ය අංශවල දොස්තර මහත්තුරු, හෙදහෙදියන්, PHI මහත්තුරු ගමින් ගමට ගිහිලා, ගෙයින් ගෙට ගිහිලා, පුද්ගලයාගෙන් පුද්ගලයාට ගිහිලා මේ කරපු අනගි සේවය නිසා තමයි මේ තත්ත්වය තියෙන්නේ. රෝගීන් හම්බුනේ නැහැ කියලා යාන්ත්‍රණය නවත්තලා නැහැ, යාන්ත්‍රණය අඩපණ කරලා නැහැ. දෙවෙනි රැල්ලක් එයි කියලා අපි බලාපොරොත්තු නොවුණත් දෙවෙනි රැල්ලක් ආවත් ඒකට මුහුණ දෙන්න අපේ නිලධාරීන්, අපේ සෙබළුන් සහ අපේ සෞඛ්‍ය අංශ සූදානම් කියන එක මම කියන්න කැමතියි. පාස්කු ප්‍රහාරයට පෙර පුත්තලම වනාතවිල්ලුව ලැප්ටෝපත් පුහුණු කඳවුරක සිටියේදී ගිනිඅවි දෙකක් සමග අත්අඩංගුවට ගත් පුද්ගලින් දෙදෙනා අපමත මුදාහැරීම සැකයට තුඩු දෙන බව පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද හෙළිවුණා. මේ අතර ශැංග්‍රීලා බෝම්බකරු ප්‍රහාරයට පෙර දින පටිගත කළ හඬපට දෙකක තොරතුරුද කොමිසම හමුවේ අනාවරණ වී තිබෙනවා. මේ පිළිබඳ තොරතුරු ප්‍රවෘත්ති ප්‍රකාශ අතරතුර බලාපොරොත්තු වන්න. මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ ආපන ශාලාවකට වෙඩි තැබීමට සැකකරුවන් පැමිණි මෝටර් රථය සමග එහි රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් රියදුරු මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා. පසුගිය 29 වනදා මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයකට වෙඩි තැබූ සැකකරුවන් පැමිණ තිබුණේ මෙම මෝටර් රථයෙන්. එම මෝටර් රථය ඊයේ රාත්‍රියේ 11:45ට පමණ පිළියන්දල කොස්පැලැන්නපත්ත ප්‍රදේශයෙන් සොයාගෙන තිබුණා. WPCBD 5018 අංක දරන පොලිස් භාරයට ගත් මෝටර් රථය ලියාපදිංචි කර ඇත්තේ මූණමලයපත්ත කිරිවත්තුඩ ප්‍රදේශයේ කාන්තාවකගේ නමින්. මෙම රථය කුලී පදනම මත ලබාගෙන ඇති බවට සහ අදාළ සැකකරු පිළියත්නල ප්‍රදේශයේ කුලී පදනම මත පදිංචිව සිට ඇති බවට අනාවරණ වී ඇතැයි පොලිසිය සඳහන් කළා. අත්අඩංගුවට ගත් සැකකරු 56 වෙනිදි පුද්ගලයෙක්. මේ අතර මැයි මාස 29 වෙනිදා අලුයම සොයිසාපුර හෝටලයකට වෙඩි තැබීම සඳහා කුලී පදනම මත අදාළ මෝටර් රථය ලබා ගැනීමට සැකකරුවන් පැමිණි බව කියන යතුරු පැතියද අද පානදුර එළුවිල ප්‍රදේශයේ නිවසක තිබී සොයාගත්තා. එමෙන්ම පසුගිය 29 වෙනිදා සිදු වූ මෙම වෙඩි තැබීමේ සිද්ධියට හා ඊට පෙර මැයි 19 වෙනිදා එම හෝටලයටම මැර ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් ජනිත් හෂාන් විමලවීර නොහොත් කොණ්ඩා ජනිත් නැමැත්තා පසුගියදා පානදුර එළුවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙනනු අතර ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා. මේ ඔහු එදිනට පෙර දිනයක කප්පම් ලබා ගැනීම සඳහා හෝටලයට පැමිණි ආකාරයයි. කොණ්ඩ ජනිත් විසින් කප්පම් ගැනීමට පැමිණි බවට සැක කරන මෙම යතුරු පැදියද බොරලස්ගම ප්‍රදේශයේ නිවසක තිබී පොලිසිය සොයාගෙන තිබෙනවා. ඒ බස්නාහිර දකුණු දිසාව අපරාධ කොට්ටාශයේ නිලධාරීන් විසින් කොළඹ ජාතික රෝහලේ මුදල් අයකමිවරයාට ව්‍යාජ ගිනියවියක් පෙන්වා රුපියල් ලක්ෂ 80කට ආසන්න මුදලක් කොල්ල කෑමේ සිද්ධියට අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලිසියට අවසර ලබා දී තිබෙනවා. ඒ සැකකරු අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මේ අතර ඔහුට කිසියම් මානසික ආබාධයක් පවතින්නේ ද යන්න පිළිබඳවද සොයා බලන බව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළා. සෙල්ලම් පිස්තෝලයක් යොදා ගනිමින් ජාතික රෝහලේ ගිණුම් අංශයේ මුදල් අයකැමිවරිය බියගන්වා මෙම මුදල් කොල්ලේ සිදු කර තිබුණේ එම රෝහලේ පුහුණුව ලබන වෛද්‍යවරියෙකු විසින්. කොල්ලේ සඳහා ඔහු බොරු කොණ්ඩයක්ද පැළඳ පැමිණි බව මේ වන විට අනාවරණ වී තිබෙනවා. රෝහල් කාර්ය මණ්ඩලයට ලබා දීමට නියමිතව තිබූ අතිකාල දීමනා වැටුප් මෙන්ම අතිරේක රාජකාරී සඳහා ගෙවීමට තිබූ මුදල් කොල්ල කෑ ඔහු ත්‍රිරෝද රථයකින් පලා ගොස් තිබුණා. කෙසේ වෙතත් එහිදී තවත් ත්‍රිරෝද රථයකින් සැකකරු හඹා ගොස් අත්අඩංගුවට ගෙන තිබුණේ රාජ්‍ය බුද්ධි සේවයේ ආධුනික නිලධාරීන් දෙදෙනෙකු විසින්. එම ත්‍රිරෝද රථයේ රියදුරු සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. ඇතුලෙන් කට්ටිය දුවගෙන ඇවිල්ලා සල්ලි වගේක් හොරකම් කරන් යනවා කියලා මෙහෙම කියලා කෑ ගැහුවා. මම ඉඳන් කිව්වා පුද්ගලයා ගිය වාහනේ මම දැක්කා. අපි පොලිස් මෝචරිය ගාවදී ඒ වාහනේ මම නවත්තුවා. ඇතුලේ හිටිය කට්ටිය බැස්සා වැහලි ඉවරලා ඒගොල්ලෝ එයාව අල්ලගත්තා. එයා පිස්තෝලයක් ගත්ත උඩට. එච්චරයි ඒක උඩට අරගෙන වාහනේ ඒ වාහනේම බැස්ස මිනිහා. බැස්සට පස්සේ අපෙත් එක ගිය නිලධාරි ඒගොල්ලෝ කෙනෙක් පාරක් ගැහුවේ තුවක්කුව වැටුණා. වැටුණාට පස්සේ එයාව බිම දාලා අල්ලගත්තා. අල්ලගත්තට පස්සේ අපිට ගෙනියන්නවත් කෙනෙක් හිටියේ නෑ. රටේ හොයනකොට තමයි අර මැඩම් ආව එතෙන්ට. එතනදී බිම දාලා අල්ලගෙන ඉන්නකොට මම හොඳට බීලා ඉන්නේ කිව්වා. එච්චරයි කිව්වේ. ඊට පස්සේ එයාගේම ටයි එක ගලවලා තමයි අත් දෙක ගැට ගහගෙන අරන් ගියේ. මෙම සිද්ධිය ජංගම දුරකථනයක පටිගත කර තිබූ ආකාරයයි මේ. අර ටික ගන්න අරගෙන යන්න. ඔව් සල්ලි ගොඩක් ඔය අරයක් ගන්න යන්න අරකෝ. එතනදී අල්ලගන්න බෙතරි ත්‍රිවිල් එකේ මම වාහනේ මෙතන තාත්තට වාහනේ හිටිය තුන් දෙනෙක් බැස්සා. ඒගොල්ලෝ පොලිසිය වගේ හිටියේ. ස්ටෝලේ උත්ති කොහොමද? ස්ටෝලේ තරහ උඩ බැන්නනේ.
දැන්ට අනාවරණය කරගෙන තිබෙනවා මෙම සැකකරු සැලසුම් සහගතව එම මංකොල්ල කෑම සඳහා සූදානම් වුණු බවට ඒ වගේම ඒ සඳහා පාවිච්චි කරපු ව්‍යාජ අවිය මිලදී අරගෙන වෙනම තැනකදී ඇඳුම් මාරු කරගෙන ඒ සඳහා ඔත්තු බලලා ඒක සැලසුම් සහගතව සිදු කළ බවට දැන්ට තොරතුරු අනාවරණය කරගෙන තියෙනවා. ඒත් එක්කම මේ සම්බන්ධයෙන් සහාය දුන්න තැනැත්තන් හරි මේ සඳහා පෙළවීම් කරගත් පුද්ගලයෝ ඉන්නවද කියන සම්බන්ධයෙන් දැන්ට විමර්ශනය කරනවා. බලාපොරොත්තු වෙනවා අධිකරණයෙන් රඳවා ගැනීමේ නියෝගයක් ලබාගෙන තවදුරටත් ඒ සැකකරුට සම්බන්ධයෙන් විමර්ශන ඉදිරියට ගෙනියන්න. අපි විමර්ශනය කරන්නේ මෙවැනි පසුබිමක් තියෙන තැනැත්තෙකු මේ අපරාධයට පෙළඹුණේ ඇයි කියන කාරණේ. පොලිසිය සඳහන් කළේ දීර්ඝ කාලයක සිට මෙම කොල්ලේ සැලසුම් කර තිබූ බවට අදාළ ලිපි ලේඛනද මේ වන විට සොයාගෙන ඇති බවයි. රටෙහි පවතින තත්ත්වය තුළ නිසි අවසරයක් නොමැතිව උද්ඝෝෂණ පැවැත්වීමේ හැකියාවක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පිරිසක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පළ කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් මෙරට පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට ඊයේ උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණේ ඇමරිකාවේ කළු ජාතිකයෙකු පොලිස් නිලධාරියෙකු විසින් ඝාතනය කිරීමට විරෝධය පළ කිරීම සඳහායි. ඊට එරෙහිව පොලිසිය අධිකරණ නියෝගයක් ලබාගෙන තිබුණේ මේ වන විට රටේ පවතින සෞඛ්‍ය තත්ත්වයට තර්ජනයක් එල්ලවන බව පවසමින්. කෙසේ වෙතත් වාරණ නියෝගය නොතකා ඔවුන් ඊයේ දින මෙරට පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට සහ ලිප්ටන් වටරවුමේදී උද්ඝෝෂණයේ නිරත වූ අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගැනීමත් සමග ගැටුම්කාරී තත්ත්වයක් හටගත්තා. එදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්දනා ගමුව එම පක්ෂයේ සංවිධායක ලේකම් කුමාගුණ රත්නම් ඇතුළු 53 දෙනෙකුගෙන් යුත් පිරිසක් පොලිස් අත්අඩංගුවට පත් වුණා. අත්අඩංගුවට පත් සැකකරුවන් 53 දෙනා ඊයේ රාත්‍රියේ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවට ඉදිරිපත් කෙරුණු අතර එදී සියලු සැකකරුවන් අපමත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඊයේ ඇති වූ තත්ත්වය පිළිබඳ අදහස් පළ කළා. අපි උද්ඝෝෂණය කළේ නිරෝධායන රීති වලට අනුකූලව නිරෝධායන නීති අපි කැඩුවේ නැහැ කි. නමුත් නිරෝධායන නීති පොලිසිය කැඩුවා. පොලිසිය තමයි අර මීටරේ පරතරෙන් ඉන්න අය ඔක්කොම එකට එකතු කරලා ජීප් වල පටවගෙන එකට දාලා අරන් ගියේ. පොලිසිය තමයි පොඩි කූඩු වල ලොකු පිරිස් දාගෙන හිටියේ. පොලිසිය තමයි මුඛ ආවරණ හෝ විස බීජනාශක කිසිම දෙයක් නැතුව ඇවිල්ලා මිනිස්සුන්ව බදාගත්තේ උද්ඝෝෂකයන්. නිසා පොලිසිය තමයි නිරෝධායන නීති කැඩුවේ. අපේ පැත්තේ නිරෝධායන නීති කඩකිරීමක් උනේ නැහැ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විසින් පැහැදිලිව උපදෙස් ලබා දී තිබෙනවා. කොරෝනා අවදානම රට තුළ තිබෙන බැවින් මේ උද්ඝෝෂණ ව්‍යාපාර සඳහා අවසර නොදිය යුතු බව. අපි දන්නවා ඊයේ යම්කිසි උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවතුණා. ඒට අදාළව ශ්‍රී ලංකා පොලිසිය නීතිය ක්‍රියාත්මක කරා අධිකරණයෙන් ඒට අදාළ වළක්වමින් ඒ උද්ඝෝෂණය නියෝගයක් නිකුත් කරලා තිබුණා. නමුත් ඊට පටහැනිව කටයුතු කිරීම නිසා ශ්‍රී ලංකා පොලිසියට සිද්ධ වුණා නීතිය ක්‍රියාත්මක කරන්න යම් පිරිසක් අත්අඩංගුවට ගන්න ඕන අධිකරණයට ඉදිරිපත් කරන්න. මේ අතර සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය සඳහන් කළේ මහජන ඒකරාශී වීම වැරදි ලෙස ඇති කරමින් නැවතත් කොවිඩ් රෝග ව්‍යාප්ත කිරීමේ උත්සාහයක ඇතැම් පිරිස් නිරත වන බවයි. විශාල වශයෙන් මහජන ඒකරාශී වී වලට අපට ඉඩ දීමට පුළුවන් කමක් නැහැ. විශේෂයෙන්ම මේ විශේෂඥ වෛද්‍යවරුන් කියන්නේ මහජනතාව එකතු වීම සිදු වුවහොත් එය නැවත මේ රෝගය රටේ ප්‍රචලිත වීමට ඉඩක් තියෙනවා, බෝ වීමට ඉඩක් තියෙනවා. ඒ නිසා මේවයින් සිද්ධ වෙන්නේ නැවත මේ රෝගය රටේ බෝ වීම සඳහා අවශ්‍ය ඉඩකඩ අවශ්‍ය යටිතල පහසුකම් සලසා දීම. පාස්කු ප්‍රහාරයට පෙර පුත්තලම වඩාතවිල්ලුව ලැක්ටෝපත පුහුණු කඳවුරක සිටියේදී ගිනිඅවිය දෙකක් සමග අත්අඩංගුවට ගත් පුද්ගලින් දෙදෙනා අපමත මුදාහැරීම සැකයට තුරු දෙන බව පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද හෙළිවුණා. මේ අතර ශැංග්‍රීලා බෝම්බකරු ප්‍රහාරයට පෙර දින පටිගත කළ හඬපට දෙකක තොරතුරුද කොමිසම හමුවේ අනාවරණ වී තිබෙනවා. කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම සඳහා පැමිණියේ ප්‍රහාරයේ එල්ලවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂක ලෙස කටයුතු කළ දුනේෂ් මලිත අයගමගේ මහතායි. පාස්කිරුදා දෙමටගොඩ මහවිල උද්‍යානයේ නිවසේදී බෝම්බයක් පුපුරවාගත් ෆාතිමා ජෙෆ්රිට අයත් බැංකු ගිණුමකට 2014 9 වන දින ඇමරිකානු ඩොලර් 5435ක මුදලක් තැන්පතු ලෙස තිබූ බවත් කෙසේ වෙතත් ප්‍රහාරයෙන් පසු අදාළ ගිණුම පරීක්ෂා කිරීමේදී එහි ශේෂය ඇමරිකානු ඩොලර් 293.64ක් දක්වා අඩු වී ඇති බවත් සාක්ෂිකරු සඳහන් කළා.
සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේ ගිණුමෙන් ඉවත් වූ මුදල සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු වාර්තාවක් සොයා ගැනීමට නොහැකි වී ඇති බවයි. ප්‍රහාරයට පෙර දින රාත්‍රියේ ඉබ්‍රහීම් ඉල්හාම් දෙමටකොඩ නිවසට පැමිණ හඬපට දෙකක් පටිගත කර ඇති බවද ඔහු කොමිසම හමුවේ අනාවරණ කළා. ඉන් එකක් එදින රාත්‍රී 11:48ත් අනෙක් හඬපටය 21 වනදා මධ්‍යම රාත්‍රී 12:03ටත් පටිගත කර තිබෙනවා. දමිළ භාෂාවෙන් සිදු කර තිබූ පටිගත කිරීමේ සිංහල පරිවර්තනයක් සාක්ෂිකරු විසින් කොමිසමට ඉදිරිපත් කළා. උපුටා ගැනීම මාගේ අම්මාටයි තාත්තාටයි සහෝදර සහෝදරයන්ටයි ලබා දෙන පණිවිඩයයි. මම කෙටියෙන් කියන්නේ අම්මා කරන වැරදි ක්‍රියාවලට දෙවියන්ගෙන් සමාව ගත යුතුයි. එයා පියාගේ ආගම ඇදහිීමේ ක්‍රියාවලින් සමග අන්‍යාගමිකයන් සමග සම්බන්ධතා පැවැත්වීම. හාමුදුරුවන්ට ආධාර ලබා දීමේ කටයුතු වලින් මිදෙන්න බැරිව ගියාට ඒවා සිර කුෆුර් කටයුත්තක්. මෙම පටිගත කිරීම ඔබලා අහන විට මම දෙවියන් ළඟට ගිහින් ඉදී. දෙවියන් පිළිගන්නට ඕනේ මේ සීදි විනාශා ගැනීමක් නොවේ. තමා විසින් කරන දානයක් කියලා. නිකම් මැරෙනවා නම් මගේ ගෙදරදීම බෙල්ල කපා ගන්න පුළුවන්. නැත්නම් කොහේ හරි ගිහින් පණින්න පුළුවන්. මම මෙහෙම අන්‍යාගමිකයන්ව මරාගෙන මැරෙන්නේ දෙවියන් ගාවට යන්න ඕන නිසායි. සරියා මේ රටට එන්න ඕන. දෙවියෝ කුරානයේ කියන්නේ ප්‍රශ්න ඔක්කොම සම්පූර්ණයෙන් ඉවත් වී ආගම සම්පූර්ණයෙන් පිළිපදිනකන් යුද්ධ කරන්න කියලා. ඉස්ලාම් රාජ්‍යයක අන්‍යාගමික අයවලුන් සමග කොයි විදිහටද කටයුතු කරන්න ඕන. ඉස්ලාම් නොවන රාජ්‍යයක කොයි විදිහටද කටයුතු කරන්න ඕන කියන එක හැමෝම දැනගන්න ඕන. ඊළඟ එක මමයි ඉන්ෂාෆුයි අති උසස් ක්‍රියාදාමයකට යනවා. අපි මරණයටපත් වෙනවා. ඒ හේතුවෙන් මෙම පවුලට ගොඩක් කරදර විය හැකියි. මේවා ඔක්කොම දෙවියන්ගේ නියමයන්. ඒ නිසා අනිවාර්යෙන් දරාගෙන පවුලේ අයට උදව් කරන්න. ස්තුතියි. උපුටා ගැනීම අවසන්. එම හඬපට ෆාතිමා ජෙෆ්රි විසින් බෝම්බ ප්‍රහාර එල්ලවීමෙන් පසු පෙන් ඩ්‍රයිව් එකක තමා ඉබ්‍රහීම් ඉල්හම්ගේ සහෝදරය වන ඉබදා ඉබ්‍රහීම්ට ලබා දී සිය දෙමාපියන් හමුවේ ඒවා වාදනය කරන ලෙස දන්වා ඇති අතර එම හඬපට ඉබදා ඉබ්‍රහීම් විසින් ඉබ්‍රහීම් පවුලේ බාල සහෝදරයා වන මොහමඩ් ස්මයිල් වෙත ලබා දී ඇති බව සාක්ෂිකරු සඳහන් කළා. ඒ අනුව එම හඬපට දෙමටකොඩ නිවසේ පිරිස පාස්කු ඉරුදින පෙරවරුවේ ශ්‍රවණය කරමින් සිටියදී කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් පිරිසක් එම නිවස පරීක්ෂා කිරීම සඳහා පැමිණ ඇති අතර ෆාතිමා ජෙෆ්රි කුරානයේ කියවමින් සිට ඇති බව සාක්ෂිකරු සඳහන් කළා. එම අවස්ථාවේදී ඇය විසින් බෝම්බය පුපුරවාගෙන තිබෙනවා. මේ අතර කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම සඳහා පුත්තලම විශේෂකාරී බලකා කඳවුරේ වැඩ බලන අනදෙන නිලධාරී ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක රම්මුනි අරුණ මහතා අද කොමිසම වෙත පැමිණියා. 2019 ජනවාරි 16 දින පස්වරු 6ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවක අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගෙන් තමන්ට ඇමතුමක් ලැබුණු බව එහිදී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කොමිසමට දැනුම් දුන්නා. ඔහු පවසා ඇත්තේ වනාතවිල්ලුව ලැක්ටෝවත්ත ප්‍රදේශයට ආරක්ෂාව සපයන ලෙසයි. ඒ අනුව අදාළ ඉඩම තමන් පරීක්ෂා කිරීමේදී සංග්‍රාමික යුද ඇඳුමක් නැවත සකස් කරනු ලැබූ උණ්ඩ පහක් ඇතුළු සැක කටයුතු භාණ්ඩ සමූහයක් හමු වූ බවත් ඔහු වැඩිදුරටත් කොමිසම හමුවේ කියා සිටියා. වෙඩි පුහුණුවක හෝඩුවාවක් මෙන්ම ඉඩමේ නිවසක තිබී මෙරට නිෂ්පාදිත බෝර 12 ගිනිඅබියක් සහ පතරොම් 7ක් සමග වායු රයිෆලයක් සහ ඒ සඳහා යොදා ගන්නා උණ්ඩ හමු වූ බව සාක්ෂිකරු කොමිසමට සඳහන් කළා. මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජානක මාරසිංහ මහතාද කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. 2019 ජනවාරි 16 දින පස්වරු 3:05ට ලැක්ටෝවත්ත ඉඩමට තමන් තස්ලිම් නැමැත්තා සමග පැමිණි බවත් එම අවස්ථාවේ ඉඩමේ පිහිටි නිවසේ තරුණයන් දෙදෙනෙකු සිටි බවත් ඔහු කොමිසමට ප්‍රකාශ කළා. ඔවුන් හමුවීමට පැමිණි තවත් තරුණයන් දෙදෙනෙකු එහිදී හඳුනාගත් බව ප්‍රකාශ කළ පොලිස් පරීක්ෂකවරයා කොමිසමට දැනුම් දුන්නේ ඔවුන්ගේ පරස්පර ප්‍රකාශ හේතුවෙන් සිය බහරයට ගත් බවයි. කෙසේ වෙතත් එම සැකකරුවන් දෙදෙනා රැඳී සිටි නිවසේ ගිනි අවි දෙකක් හමු වූ බවට මීට පෙර සාක්ෂි දුන් විශේෂකාර්ය බලකායේ නිලධාරිවරයා සඳහන් කළ බව කොමිසමේ සභාපති විනිසුරුවරයා අවධානයට යොමු කරමින් ප්‍රශ්න කළා. එහිදී සාක්ෂිකරු සඳහන් කළේ අදාළ නිලධාරියා අද දින මෙම කොමිසමට පවසන තෙක් තමන් ඒ පිළිබඳව නොදැන සිටි බවයි. එසේනම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම සැකකරුවන් දෙදෙනාගේ විමර්ශන කඩිනමින් අවසන් කිරීමේ උත්සාහයක සිටියේ දැයි කොමිසම ප්‍රශ්න කළා. ඒ පිළිගත් සාක්ෂිකරු සඳහන් කළේ එසේ කරන ලෙස තමන්ට එවක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවක හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහකාර පොලිස් අධිකාරී වික්‍රමසේකර යන අය දිගින් දිගටම උපදෙස් දුන් බවයි. එහිදී කොමිසම ප්‍රශ්න කළේ නිදහස් කළ සැකකරුවන් දෙදෙනා ගැන යම් සොයා බැලීමක් සිදු කළ යුතුව තිබුණේද යන්නයි. එලෙස විමර්ශනය කළ යුතුව තිබූ බව දැන් තමන්ට හැඟී යන බව සාක්ෂිකරු සඳහන් කළා. අදාළ සැකකරුවන් නිදහස් කිරීමට අදාළ වාර්තාව එවක ආරක්ෂක අමාත්‍යවරයාව සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඉදිරිපත් කර ඊට අවසරය ලබාගත් බවද සාක්ෂිකරු කොමිසම හමුවේ වැඩිදුරටත් සඳහන් කළා. සිය මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරමින් සමගි ජන බලවේගය අද කොළඹදී විශේෂ වැඩමුළුවක් සංවිධානය කර තිබුණා. ඒ මෙවර එම පක්ෂයෙන් තරඟ වදින සියලු අපේක්ෂකයින් වෙනුවෙන්
සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩමුළුව සම්බන්ධයෙන් ඊට සහභාගී වූ නියෝජිතයින් අදහස් පළ කළා. 2019 ඊට කලින් තිබිච්ච මැතිවරණයට වඩා සජිත් ප්‍රේමදාස මැතිතුමා ඡන්ද ලක්ෂ 14ක් වැඩියෙන් අරන් තිනවා. මේ ඡන්දෙදී තවත් ලක්ෂ 5ක් 6ක් වැඩියෙන් ගත්තාම අපි නියත වශයෙන්ම ආණ්ඩුව පීඨවන විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නවා. අනිවාර්යයෙන්ම සමගි ජන බලවේගය විශේෂ ජයග්‍රහණයක් මෙවර ලබා ගන්නවා කියන එක නියතයි. දැන් තියෙන වර්තමාන තත්ත්වයේ උඩ මුස්ලිම් ජනතාවගේ ජනප්‍රසාදයේ රනිල් වික්‍රමසිංහට තියෙන සජිත් එක්ක මුස්ලිම් ජනතාව නියෝජනය කරන නායකවරු පක්ෂ මන්ත්‍රීවරු සෑමදෙනාම ඉන්නේ සජිත් පිළත් සමගයි. සටේ ප්‍රධානතම පක්ෂය එක්සත් ජාතික පක්ෂය දැන් මේ පක්ෂය දෙකට කඩාගෙන යන ගමනක ජයග්‍රහණයක් ගන්න පුළුවන් මේ. දැන් මං හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් ඉවරයි. සිරිසේන මහත්තයා එක කාලා දැම්මා. රනිල් මහත්තයා එක්සත් ජාතික පක්ෂේ කාලා දැම්මා. දැන් මේ පක්ෂ දෙකම නෑ. දැන් තියෙන්නේ පොට්ටුවේ සමගි ජන බලවේගය විතරයි. ජයග්‍රහණය කොහොමද ඔබතුමාගේ? ඔයාට මගේ ජයග්‍රහණය ගැන කියන්න තියෙන එකයි. හොඳට බලා ගන්නමයි දිහා. මම තමයි කළුගන්තොට සිංහයා. එච්චරයි. කොරෝනාවට වඩා මූල්‍ය අර්බුදයකට රට තල්ලු කරලා තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා අද අපේ වැඩමුළුවත් එක්ක දිනන තැනකට අපි යොමු වෙලා ඉන්නේ. එක්සත් ජාතික පක්ෂ අභියෝගයක් නැතුව. ඒක කවදාවත් අපිට අභියෝගයක් වුණේ නැත්තේ මොකද අපි තමයි එක්සත් ජාතික පක්ෂය. මේ අතර සමගි ජනබලවේගයේ අම්බලන්ගොඩ බලමණ්ඩල සභාපති ඩේනට් පනියන්තුවගේ මහතා සිය අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වී රජයට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා. අපිට කොන්ද ගෙලින් තියාගෙන ප්‍රතිපත්ති ගරුකව අපේ පක්ෂය තුල දේශපාලනය කරන වටපිටාවක් නිර්මාණය වුණේ නැහැ. සජිත් ප්‍රේමදාස මැතිතුමා හරි නායකයෙක් විදියට හරි තීන්දුව ගත්තේ නැහැ. මම මැතිවරණ කොමසාරිස්තුමාටත් මගේ ඉල්ලා අස්වීමේ ලියුම එතුමාට ඊමේල් මගින් යවුවා. ඊට අමතරව මම පක්ෂයේ මහලේකම්තුමා රංජිත් මන්තුමාට මැතිතුමාට මම මේ ලියුම ඇරියා අපේක්ෂකත්වයෙන් මං ඉල්ලා අස් වෙනවා. මට තියෙන්නේ කලකිරීමක්. නායකයෝ පිළිබඳ කලකිරීමක්. කොන්ද පැන නැති නායකයොත් එක්ක දේශපාලනය කරලා වැඩක් නැහැ. මම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් අපේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් එළඹෙන මහමැතිවරණයේදී මගේ පූර්ණ සහයෝගය ලබා දෙනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා ඡන්ද සරණින් ඉවත් වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් හා පූජ්‍ය පක්ෂ අදහස් පළ කළා. මේක එක්තරා දේශපාලන උප්පරවැට්ටියක් වෙන්නත් පුළුවන්. ඌ කිසිසේත්ම කියන්නේ දේශපාලනින් ඉවත් වෙනවා කියලා. සමහර වෙලාවට එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වයේ අරගෙන ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් හැටියට පාර්ලිමේන්තුවට බොහෝ විට එන්නට ඉඩකඩ තිබෙනවා. මැතිවරණයකට අපේක්ෂකයෝ ප්‍රචාරක කටයුතු ප්‍රසිද්ධිය තකා අනුකම්පාව තකා නොඑක් විදිහේ දේවල් වලින් පාවිච්චි කරනවා. හෙට උදේ විතර වෙනකොට මංගල සමරවීර මහත්තයාගේ අර මාතර ගෙදර වහල උඩ 100ක් 200ක් විතර නගීද දන්නෙත් නෑ. තව සමහරු වස කුප්පියක් ගේ මාතර අරගෙන සර් චන්දුල් නැත්තම් අපි වස බොනවා. එහෙම නැත්තම් අපි මේ වහලෙන් පයින්නවා. නැත්තම් අපි මේ ඔරලෝසු කන උඩ නැගලා ඉන්නවා කියලා මොකක් හරි දෙවනි රංගපෑම ලෑස්ති කරලත් දන්නේ නැහැ. එතුමා යම් ප්‍රතිපත්තියක එතුමාගේ යම් හේතු නිසා ඡන්ද සටනෙන් ඉවත් වෙනවා කියලා විතරයි කියලා තියෙන්නේ. හැබැයි අනිත් ඒවා වල එතුමා ඉන්නවා. එතුමා මොකක් හරි පෞද්ගලික හේතුවකට වෙන්න ඕනේ. ඒක මට කියන්න බෑ. හැබැයි මංගල වගේ මිනිස්සු අපිත් එක්ක ඉන්න ඕනේ. මේ මැතිවරණයේදී සමගි ජන බලවේගයට අත්වන අන්ත පරාජය පිළිබඳ එතුමාට ඉව වැටිලා ඒ පරාජයේ කොටස්කරුවෙක් බවට පත්වීමට තිබෙන අකමැත්ත නිසා එතුමා මේ මැතිවරණයෙන් ඉවත් වූ ආය කියන එක තමයි අපගේ විශ්වාසය. අපි යෝජනා කරනවා සජිත් ප්‍රේමදාස මැතිතුමා මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා පසුගිය මාස 3 වගකීම් විරහිත හැසිරීම පිළිබඳ ජාතීන් සමාව අරගෙන සමගි ජන බලවේගයේම එකපාරම මැතිවරණයෙන් ඉවත් වුණා නම් වැඩේ ලේසි. මම ගොඩක් දුක් වෙනවා ඒකට. මොකද මාත් එක්ක හිටපු අයනේ. අපිට ටිකක් පාඩුවක් වෙනවා කියන එක මගේ මතය. මාතර නිර්භීතකම කියලානේ කිව්වේ. දැන් මොකද වෙලා තියෙන්නේ නිර්භීතකමට? නිකන් බලු වෙලා ගිහිල්ලා. ඔව් පසුගිය කාලවකවානුවේ මහා සංගරුවනට කරපු අපහාස නිග්‍රහවලට ප්‍රතිඵලය තමයි මංගල සමරවීර දේශපාලනයෙන් අයින් වෙන්න වෙලා තියෙන්නේ. නාම යෝජනා බාර දීලා මැතිවරණයට පෙර මැතිවරණින් ඉවත් වෙනවා නම් ඒකෙන්ම පෙනී යනවා ඔවුන්ට තවදුරටත් ආත්ම විශ්වාසයක් නැහැ. ජනතාව ඉදිරියට ගිහිල්ලා මහජන මතය උරගා බලන්න. හිරු CIA අනාවරණයෙන් පසුව මෙතෙක් කලක් තිස්සේ නැවතී තිබූ කන්තලේ තුම්මෝදර ප්‍රදේශයේ ගංවතුර පාලනය සඳහා මහවැලි ගඟේ ඉදිකරන ආරක්ෂිත වේලි ඉදිකිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත් හිරු CIA කළ නවතම ගවේෂණයේදී හෙළ වූයේ මෙම ඉදිකිරීමද ප්‍රමිතියකින් තොරව සිදුවන බවයි. ගංවතුර පාලනය සඳහා කන්තලේ තුන්මූදර ප්‍රදේශයේ මහවැලි ගඟේ ආරක්ෂිත වේලි 3ක් ඉදිකිරීම ආරම්භ කර තිබුණේ පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ. මේ සඳහා රුපියල් මිලියන 180ක් ඇස්තමේන්තුගත කර තිබූ අතර එම මුදල සොයා ගැනීම සඳහා අනෙක් ඉවුරේ ඇති වැලි ඉවත් කර විකිණීමට රජයේ අවසර ලැබී තිබුණා. ඇත්තට මෙතන විශාල පරිමාණයේ වැලි ඉවත් කිරීමක් සිද්ධ වෙනවා. ඒ DSMB ආයතනයේට ලාභයක් ගන්න බිස්නස් එකක්. භූවිද්‍යා හා පතල් කාර්යාංශයේ තාක්ෂණික සේවා ආයතනය මෙම කාර්යය සිදු කරගෙන ගිය අතර මේ මාස 30 වෙනිදායින් අදාළ ව්‍යාපෘතියේ කාලය අවසන් වනවා.
කෙසේ වෙතත් අදාළ ආයතනය පසුගිය කාලයේ ගං වතුර වේල්ල ඉදිකිරීම පසෙක තබා සිදු කළේ මහා පරිමාණයෙන් ස්කැවේටර් 7ක් පමණ යොදා ගනිමින් මහවැලි ගඟේ වැලි කැණීම් සිදු කර විකුණා දැමීම පමණයි. හිරු CIA පසුගිය 6 වෙනිදා මේ පිළිබඳ අනාවරණය කිරීමත් සමග කලබල වූ තාක්ෂණික සේවා ආයතනයේ නිලධාරීන් කඩිමුඩියේ වේල්ල ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළා. එහෙත් ඒ සඳහා තාක්ෂණික කමිටු වාර්තාවේ සඳහන් උපදෙස් පිළිපැදීමක් සිදු නොකර එහි ගෙනවිත් තිබූ කළුගල් මහවැලි ගඟට මුදා හැරියේ මෙලෙසින්. කිසිදු ප්‍රමිතියකින් තොරව මහජන මුදල් වැය කරමින් සිදු කරන මෙම ව්‍යාපෘතිය පිළිබඳව ඊයේ හිරු CIA කණ්ඩායම පරිසරවේදීන් සමග අදාළ බලධාරීන්ගෙන් ප්‍රශ්න කළා. ගල්බැම්ම දානකොට වාරි මාර්ගයේ හෝ ජනතා ආයතනයක් කියලා දෙනවද දාන්න ඕනි ගල් කුට්ටි වල ප්‍රමාණය මොකක්ද? නෑ එහෙම එකක් නෑ. වාරි මාර්ගයෙන් දීලා තියෙනවා. මම ඔබතුමාගෙන් අහුවොත් මේ දාලා තියෙන ගල් කුට්ටි කුඩා වැඩි ගම් වතුරකදී මේ ගල් කුට්ටි ආපහු ගහගෙන යනවා කියලා ගඟට මොකද කියන්නේ? වාරි මාර්ග දෙපාර්තමේන්තුව අධීක්ෂණයේ යටතේ ඒගොල්ලෝ රෙස්පොන්සිබිලිටි ගන්නවා නම් ගැටලුවක් නැහැ. ඉතින් මෙතන රෙස්පොන්සිබිලිටි ගන්න කෙනෙක් නැහැ නේ. අපි නිවුස් එකේ ගෙවුවට පස්සේ තමයි ඔබතුමාලා ගෙනාලා කිසිම සමිතියකින් තොරව ගල් ටික එතනින් අතාරින්නේ. අපි ළඟ දර්ශන තියෙනවා. නෑ තාමත් මේක ෆවුන්ඩේෂන් එක ඉවර නෑ. තාමත් මේ තර්ඩ් ඩ්‍රෝයින් එකේ වැඩ පටන් ගත්ත විතරයි. මේ ව්‍යාපෘතිය තාම අසාර්ථක බව ස්ථිර වෙන කාරණේ තමයි විශාල ජල ප්‍රවාහයකට දරා ගන්න අමාරු ප්‍රමාණය කළුගල් ටිකක් තමයි මෙතන එකතු කරලා තියෙන්නේ. ගං වතුර පාලනය සඳහා සිදු කරන මෙම ව්‍යාපෘතිය පිළිබඳව අපට කිසිදු ගැටලුවක් නැහැ. නමුත් කුමන රජයේ ආයතනයක මැදිහත් වීමෙන් හෝ නියමිත ප්‍රමිතියෙන් යුතුව මෙම ආරක්ෂිත වේලි ඉදිනවන්නේ නම් එය ගඟට කැපූ ඉනිමෙන් වන බව අපගේ විශ්වාසයයි. ඉදිරියේදීත් හිරු CIA අවදි නැත මේ පිළිබඳ අවධානය. අලි මිලදී ගැනීමකට අදාළව කොටුව හිටපු මහේස්ත්‍රාත් තිලින ගමගේ මහතාට එල්ලව තිබූ චෝදනාව දේශපාලනික වශයෙන් පරිගැනීමක් ආරම්භය එල්ල කර ඇති චෝදනාවක් බව දේශපාලන පරිගැනීම් පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ අද අනාවරණ වුණා. ඒ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රාජ්‍යයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා මෙහි වූ සාක්ෂි විමසීමේදී 2015-2019 අතර කාලය තුල දේශපාලන පරිගැනීම් වලට ලක්වන් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ අද සාක්ෂි විමසීම ආරම්භ කෙරුණේ 2015 වසරේදී නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ප්‍රශ්නගත අලි 55 දෙනෙක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලකට අදාළවයි. එම පැමිණිල්ලට අදාළ ප්‍රශ්නගත අලිය අතුරින් 334 ලෙස හඳුන්වන අලියා සම්බන්ධයෙන් විමර්ශන මෙහෙය වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ චන්දන පුෂ්ප කුමාර නැමැති විමර්ශන නිලධාරියා සාක්ෂි ලබා දීම ආරම්භ කළද පසුගිය වර කොමිසම වෙත ඔහු ලබා දුන් සාක්ෂි පරස්පර වීම හේතුවෙන් අසත්‍ය ප්‍රකාශ සිදු කර කොමිසම නොමග යැවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළ බවට කොමිසමේ සභාපති විනිසුරුවරයා සටහනක්ද තැබුවා. 334 නැමැති ප්‍රශ්නගත අලියාගේ විමර්ශනවලට අදාළ නොවන නිලධාරීන් සැකකරුවන් ලෙස නම් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවරගෙන තිබුණද ඊට අදාළ නිසි විමර්ශන මෙහෙයවා නොමැති බවයි කොමිසම හමුවේ අනාවරණ වුණේ. චන්ද්‍රරත්න යටවර නැමැති පුද්ගලයාට අයිති 334 නැමැති අලියා සම්බන්ධයෙන් ගැටලුවක් මතුවන්නේ අදාළ අලියා කොටුව හිටපු මහේස්ත්‍රාත් තිලින ගමගේ මහතා විසින් මිලදී ගැනීමෙන් පසුව ලියාපදිංචිය සහ පැවරීමේ ලේඛනවල මතු වූ ව්‍යාජ කරුණු හේතුවෙන්. කෙසේ වෙතත් අදාළ ලේඛනවල නිර්වද්‍යතාව තහවුරු කර ගැනීමට කිසිදු රස පරීක්ෂක වාර්තාවක් ඇඳවීමකින් තොරව එහි උද්ෘතගනු නීතිපතිවරයා වෙත යොමු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවරගෙන තිබුණා. තිලින ගමගේ මහතා නිර්වද්‍ය ආකාරයෙන් ගැනුම්කරුවෙකු ලෙස අදාළ අලියා චන්ද්‍රරත්න යටවර මහතාගෙන් මිලදීගෙන තිබූ බවත් එම අලියා 2008 වසරේ ප්‍රථම වරට ලියාපදිංචි කරන අවස්ථාවේ තිලින ගමගේ මහතාගේ සම්බන්ධතාවක් ඊට නොතිබුණු බවට පෙනී යන බව කොමිසමේ සභාපති විනිසුරුවරයා විමසූ ප්‍රශ්නයක් හමුවේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ලබා දුන් ප්‍රකාශයක් හමුවේ අද තහවුරු වුණා. අදාළ ප්‍රශ්නගත අලියා සම්බන්ධයෙන් වූ ලේඛන නැවත පරීක්ෂාවට ලක්වන්නේ තිලින ගමගේ මහතා අලියා මිලදී ගැනීමෙන් පසුව වන අතර 2008 වසරේ ප්‍රථම ලියාපදිංචියට ඉදිරිපත් කරන ලද ලේඛනවල පරස්පරතාවන්ට 2012 වසරේදී ගැනුම්කරුවෙකු වශයෙන් ඉදිරිපත් වූ තිලින ගමගේ මහතා වගකිව යුතුද යන්නයි කොමිසම විමසා සිටියේ. අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පාක්ෂිකව සාක්ෂි මෙහෙය වූ බවට හැඟී යාම හේතුවෙන් කොමිසමේ සභාපති විනිසුරුවරයා ඔහුට සිය රාජකාරී ඇති වගකීමද අවස්ථාවන් රැසකදී පහදා දුන්නා. ජලය මෙහිපිට ජීවත් වන සියලු සත්වයන්ගේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය සාධකයක්. ඒ වෙනුවෙන් මේ හඬ හාලියල ගම්වාසීන්ගෙන්. මේ පවුල් 200ක් පමණ දිවිගෙවෙන හාලියල බෝගහමඩිත්ත ජයගම ගම්මානයයි. මේ සියලු දෙනාගේ පානීය ජල අවශ්‍යතාව වෙනුවෙන් මුළු ගම්මානෙටම ඇත්තේ එකම එක ජලනලයක් පමණයි. එමගින් ගම්වැසියන්ට දිවා රාත්‍රියේ ජලය ලබා ගැනීමට සිදුව ඇත්තේ කාලසටහනකට අනුවීම විශේෂත්වයක්.
එක් පවුලක් සඳහා පැය භාගයකට ආසන්න කාලයක් ලබා දෙන අතර ඇතැම් දිනවල ජලය නොලැබී යන බවද ජනතාව චෝදනා කරනවා. පවුල් 219ක් විතර ජීවත් වෙනවා. 219ටම වතුර වලට ප්‍රශ්නේ මේ විදිය තමයි පොලිම තියාන උදේ 6 ඉඳන් රැ එළි වෙනකම් මේ විදිය තමයි මිනිස්සු දුක් විඳින්නේ. මේ ගමේ දැන් අවුරුදු 20කට වැඩි මේ පවුල් ඇත්තටම මාර දුකක් විඳිනවා. උදේ 6ට පටන් ගත්තාම අනිත් පහොන්ද උදේ 6 වෙනකම්ම මිනිස්සු නිදි මරාගෙන කරන්නේ මේ වැඩේ. අපි අහිංසක ජනතාව අපි ඉතින් රජයේ ජොබ් කරන ගෑනු මිනිස්සු නෙවෙයි. අපි කුලී වැඩක් කරලා කන්නේ. පුළුවන් නම් ලොකු පිනක් අපිට මේ වතුර ටික ලබා දෙන්න. මේ මිනිස්සු එළි වෙනකන් ගහ මරා ගන්නව ඇයි? එකෙකුට වෙලාවට තව එකෙක් ගත්ත ගමන් අනිත් එක ඌට ගහනවා. බාන්න මෙතන කොච්චර ළමයි ගොඩක් වඩාගෙන අද ඉන්නවද කියලා දැයටානේ දවම නේ ඉස්කෝල පටන් ගත්තාම. මෙතන එන්න ගෝරි යනවා. ගහ ගන්නවා. පොලිසිය එනවා. මෙම ගම්වැසියන් සිය අනිකුත් ක්‍රියාකාරකම් සඳහා ජල අවශ්‍යතා සපුරා ගන්නේ ගම්මානයේ සිට කිලෝමීටර් 2ක් පමණ දුරින් පිහිටි පීල්ලක් වෙත යාමෙන්. බීමට ජලය ඉල්ලා හඬා වැටෙනා මේ ගම්වැසියන්ගේ එකම බලාපොරොත්තුව කඩිනම් පානීය ජල ව්‍යාපෘතියක් හිමිවීමයි. තියමතවරු එනවා. දැයටානේ දත් එළියට බෑලේ අපිට දෙන්න අරවා දෙනවා මේවා දෙනවා කියලා. ඒ වුණාට තාම මේ වතුර ටිකක් ලැබිලා නැහැ. ඉතින් අපිට මේ වතුර ටික මුදලකට හරි ලබා දෙන එක විතරයි අපි ඉල්ලා සිටින්නේ. අපි කියන්නේ මන්ත්‍රී ගොල්ලොන්ගෙන් නම් වැඩම නැහැ මහත්තයෝ. බොරුම තමයි කියන්නේ හැම කාලෙම. මේ පාරේ ඡන්දෙ ඉල්ලන් ආවොත් අපි නම් ඉන්නේ කොස්ස ගන්නයි. දැන් තවත් දේශීයපත් කිහිපයක් සමගින් රටවටා හිරෝ. රටවටා හිරෝ. ආන්දෝලනාත්මක සුදුවෑන් ප්‍රවෘත්ති සාකච්ඡාවට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීරපත් දෙකක් මත නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද නියෝග කළා. ජනපතිගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ලේඛන දෙකක් සැකසීමේ සිද්ධියට අග්‍රාමාත්‍ය කාර්යාලයේ කිසිවෙකුත් සම්බන්ධ වී ඇතැයි මෙතෙක් කරන ලද විමර්ශනවලට අනුව අනාවරණය වී නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව නිවේදනය කළේ ජාතික පුවත්පත් දෙකක පළවූ එවැනි පුවතක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින්. ඊටයි මූල්‍ය ආයතනයේ ශ්‍රී ලංකා මහ බැංකුව නොදන්වා වෙනත් මානජ බැංකු දෙකක සිය තැන්පත්කරුවන්ගේ මුදල් තැන්පත් කර තිබූ බව ඊටයි මූල්‍ය ආයතනයේ සිදු වූ බව කියන අක්‍රමිකතා සහ ආයතා ක්‍රියාකලාපයන් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ දානාවරණ වුණා. COVID-19 වසංගතයේ හේතුවෙන් ආහාර නොමැතිව නූරේලිය නගරයේ ආශ්‍රිතව සිටින පෝනියන් සඳහා ලබා දෙන ආහාර එම සත්වයින්ගේ හිමිකරුවන් වෙත බෙදා දීමේ වැඩසටහනක් ලංකා අශ්වාරෝහක සංගමේ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද නූරේලියේදී සිදු කෙරුණා. රටවටා හිරෝ. I did not murder her. They are here to assassinate us. ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් සුරකීමේ ප්‍රතිමූර්තිය ලෙසින් පෙනී සිටින ඇමරිකාවේ මිනෙසෝටාහිදී සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් කළු ජාතිකයෙකුගේ හුස්ම සොරාගනු ලැබුවේ පසුගිය 25 වෙනිදායි. ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් කළු ජාතිකයා මිය යාමත් සමග වර්ගවාදයට එරෙහිව සහ ජෝර්ජ් ෆ්ලොයිඩ් හට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා කොවිඩ් අවදානමද නොතකමින් ඇමරිකාවේ මෙන්ම ඉන් පිටත රටවලත් විරෝධතා රැල්ලක් නිර්මාණය වුණා. මේ අතර ඝාතනය කෙරුණු ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ සිදු කෙරුණේ හූස්ටන්හිදී. ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ දේහය ඔහුගේ මවගේ දේහය තැන්පත් කර ඇති ස්ථානයේම මිහිදන් කළ අතර එම ස්ථානයට සුදු අශ්වයන් බැඳි කරත්තයකින් දේහය රැගෙන ගිය ආකාරයයි. ඇමරිකාවේ හිටපු උපජනාධිපතිවරයෙකු මෙන්ම මෙවර ජනාධිපතිවරණ සටනේ ජනපති ට්‍රම්ප්ගේ ප්‍රබලතම ප්‍රතිවාදියා වන ජෝ බයිඩන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ අවමංගල්‍ය සභාව අමතමින් වර්ගවාදයට එරෙහිව තම අදහස් පළ කළා. ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඥාති දියණියක්ද වර්ගවාදයට එරෙහිව එහිදී අවමංගල්‍ය සභාව ඇමතුවේ ආවේගශීලීවයි. These laws need to be changed. No more hate crimes, please. Someone said make America great again. But when has America ever been great? මෙසෝදානම සමුගෙන යන්නට. පැත්ත නොගත් ඇත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරදිසන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ අද රාත්‍රී 9:55ට. ආයිබෝවන්.